රයිට්. දැන් බලමු අපි එතකොට එදා අවසාන නැවතුනේ සාර්වාර්ථික සමතුලිතය අවස්ථාවක් හැදෙන්නේ කොහොමද? ඒ හා සම්බන්ධ මූලික සංකල්ප මොනවද කියන එක තමයි පළවෙනි කොටසෙන් අපි සාකච්ඡා කරේ. දැන් එතන ඉඳන් ඉස්සරහට යන මේ පේපර් එකේම ගෲප් එකට දාලා තිබ්බ මේ පේපර් එකේම අපි පටන් ගමු අද මෙන්න මේ කොටසින් සාකච්ඡා කරන්න. සමතුලිතයක් වෙනස් වීමට බලපාන සාධක මොනවද කියන. ඒක සමතුලිතයක් පැවති සමතුලිතයක් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අපිට පැහැදිලි එදා අපි අවසාන කොටසේදී සාකච්ඡා කරපු තැනින් අපි පටන් ගත්තොත් සාර්වාර්ථික සමතුලිතයක් ඇති වෙන්න බලපාන සාධක. ඒක සාර්වාර්ථික සමතුලිතයක් නිර්මාණය වෙන්න නම් රටේ සමහර ඉල්ලුමට ගැලපෙන සමහර සැපයුමක් නිර්මාණය වෙන්න ඕනේ. කියන්නේ සමස්ත ඉල්ලුමට සරිලන සමස්ත රටේ දලදේශීය නිෂ්පාදිතයක් ගැලපෙන සමහර සැපයුමක් නිර්මාණය වෙන්න ඕනේ. අපි මේ කොන්දේසිය පළවෙනි සරලාර්ථික ක්‍රියාකාරීත්වයට හඳුනාගත්ත මෙන්න මේ විදිහට පරිභෝජන ශ්‍රිතය C සමානයි 500.5 YD සහ ආයෝජනය 500ක් වන ආර්ථිකයක සමතුලිතය ගණනය කිරීම කරලා එක ප්‍රස්ථාරගත කරා. මම y සමාන e ප්‍රස්ථාර ආකෘතිය විතරක් පැහැදිලි කරන්නම්. නැවත මතක් කරන්න. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි කිව්වා මෙන්න මේ රේඛාවට කිව්වේ y සමාන e රේඛාව. අංශ 45 රේඛාව y සමාන e රේඛාව. මොකද මේ රේඛාව ඕනම ලක්ෂයක් ගත්තොත් y සහ e සමානයි අගයන් සමානයි. එතකොට ඒක ඡේදනය කරන අවස්ථාවේදී සමහර ඉල්ලුම ලැබෙනවා සමතුලිත නිමැවුම් මට්ටම. එතකොට සමතුලිතයක් නිර්මාණය වීමේ ප්‍රධානම කොන්දේසිය තමයි සමතුලිතයක් ඇති වෙන්න නම් සමහර ඉල්ලුමට සමහර සැපයුම ගැලපෙන්න නැත්නම් අපි කිව්වා y සමානයි e වෙන්න ඕන. y සමානයි e කියලා මූලිකම කොන්දේසිය සාර්වාර්ථික සමතුලිතයක් නිර්මාණය වීම. එතකොට සමතුලිතය වෙනස් වීමට බලපාන සාධක කියන එක හඳුනා ගන්න කලින් මේ සමතුලිතයක් ඇතිවීම ගැන අපිට අදහසක් තියෙනවා නම් මේක හරිය පහසුයි තේරුම් ගන්න. එතකොට සමතුලිතය ඇති වෙන්නේ y සමානයි e කියන කොන්දේසිය යටතේ නම් මේ e ඇතුලේ ඉන්නවා අපි දන්නවා සරලාර්ථිකයේ ප්‍රධාන සංරචක දෙකක්. මෙන්න මේ e ඇතුලේ ඉන්නවා සරලාර්ථිකයක ප්‍රධාන සංරචක දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කුටුම්බ පරිභෝජනය, වැය කළ හැකි ආදායම් මත තීරණය වන පරිභෝජනය. අනිත් එක ස්වාධීන ආයෝජනය. ස්වාධීන ආයෝජනය. එතකොට යම් අවස්ථාවකදී පරිභෝජනයේ ඇතිවන වෙනස් වීම, යම් අවස්ථාවක ආයෝජනයේ ඇතිවන වෙනස් වීම, යම් අවස්ථාවක බලපාන්න පුළුවන් සමහර ඉල්ලුමේ වෙනස් වීමකට. සමහර ඉල්ලුමේ වෙනස් වීමකට අන්න ඒක බලපෑම තියෙනවා නිමැවුම y වෙනස් වෙන්න. එතකොට අත කතාව ගත්තොත් සරලම අදහස තමයි සමතුලිතය වෙනස් වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි සමහර ඉල්ලුමේ ඇතිවෙනා වූ දෝලනය. එතකොට සමහර ඉල්ලුම වෙනස් වෙන්න බලපාන්න පුළුවන් ප්‍රධාන සාධක දෙකක් තියෙනවා සරල ආර්ථිකයක. මොකද දැන් සරල ආර්ථිකයක් ගත්තම සරල ආර්ථිකයේ සමහර ඉල්ලුම ඇතුලේ E සමානයි C ධනයි කියලා නිර්මාණය වෙනවා. සරල ආර්ථිකය ඇතුලේ ඉන්නේ පරිභෝජනය සහ ආයෝජනය. උදාහරණ සරල ආර්ථිකයක සමහර ඉල්ලුමේ වෙනස් වීම වෙන්න නම් මෙන්න මෙයාගේ ධෝරණයන් වෙන්න නම් මෙන්න මෙයාගේ වෙනස් වීමක් සිද්ධ වෙන්න නම් එක්ක වැඩිවීමක් හෝ අඩුවීමක් වෙන්න නම් මෙයාගේ අනිවාර්යයෙන්ම ඍජු බලපෑමක් ඇති වෙන්න ඕන කාටද කියන එක අපිට පැහැදිලි. ඍජුව පරිභෝජනයේ වෙනස් වීමක් හෝ ආයෝජනයේ වෙනස් වීමක් සිදු වී තිබේ. එතකොට අපිට කියන්න පුළුවන් සරල ආර්ථිකයක සමතුලිතය වෙනස් වීමට බලපාන සාධක මොනවද කියන එක. අපි වක්‍රාකාරයෙන් ගත්තොත් එහෙම මේවට සම්බන්ධ දේවල් එක පිළිවෙලට ගන්න සරල ආර්ථික සමතුලිතය වෙනස් වෙන්න පුළුවන් පරිභෝජන ශ්‍රිතය වෙනස් වෙනවා. පරිභෝජන ශ්‍රිතය වෙනස් වීමෙන් සමතුලිත වෙනස් විය හැකියි. ඊළඟට දරුණ මතක ඇති පරිභෝජනය වෙනස් වෙන්න බලපෑමක් එනවා ඉතුරුම වලින්. මොකද මේ පරිභෝජනය හැදිලා තියෙන YD මත, ඒතකොට y සමානයි c ධන s. එතකොට පරිභෝජනය වෙනස් වෙන්න බලපානවා ඉතුරුම වල බලපෑම. මොකද මෙයා ස්ථාවරව තිබිලා මෙයා මෙන්න මෙයා වැය කළ හැකි ආදායම ස්ථාවරව තිබිලා මෙයා වෙනස් වුණොත් උදාහරණයකට මෙයා 1000යි මෙයා 500යි මෙයා 500යි නම් තිබ්බේ මෙයා ස්ථාවරව තියෙද්දි මෙයා වැඩි වුණොත් මෙයා 800කට යනවා මෙයා 300ක් 200ක් වෙනවා. අන්න ඒ වගේ වෙනස් වෙනවා. එතකොට ඉතුරුන් ශ්‍රිතේ වෙනස් වීම කියන එක ගන්නත් පුළුවන්. පරිභෝජන වෙනස් වීම ඉතුරුන් වෙනස් වීම. ඊළඟට ඍජුවම වට පැහැදිලි ආයෝජනයේ තියෙනවා. එහෙනම් ආයෝජනයේ වෙනස් වීම බලපානවා සරලාර්ථිකයක සමතුලිතය වෙනස් වීම සඳහා.
අපි පොඩ්ඩක් බලමු දැන් මේ ගානත් එක්ක මේක ඉස්සරහට අරන් ගිහිල්ලා මම අඳලා තියෙනවා මේ එදා අවසානයේ අපි ගත්ත ආර්ථිකය සමතුලිත අවස්ථාව අඳලා තියෙනවා. මෙන්න මේ සමතුලිත අවස්ථාව සමහර ඉල්ලුම් වක්‍රය 14.5යි කියලායි අපිට ලැබුණේ. මට දැන් මේකේ කියනවා අපිට සමතුලිත වෙනස් වන්නේ කෙසේද පේපර් එකේ පිටු අංක 4 කියනවා පැරදි ආර්ථික කුටුම් පරිභෝජන ශිතය සහ ආයතනික ආයෝජන ශිතය පහත දැක්වේ. සංඛ්‍යා දහස් වලින් සපයා ඇත. C සමානයි 500 ධන 0.8යි වයි I සමානයි 500යි. පැරදි ආර්ථිකයේ y සමානයි 5000. මෙතින් y සමානයි 5000ක් වන විට සමතුලිත වූ බව ගණනය කිරීම මගින් අප හඳුනාගත් අතර එහිදී ආර්ථිකයේ සමහර ඉල්ලුමේ වටිනාකම ජාතික නිමැවුමට සමාන වූ අතර කාන්දීම් වල වටිනාකම විදීම් වලට සමානයි. කියන්නේ මේ සමතුලිත අවස්ථාවේදී y සමානයි e වෙනවා. එහෙම නැත්නම් w සමානයි j වෙනවා. එක පළවෙනි කොටසෙන් කියනවා සමතුලිත ජාතික නිමැවුමට ඇතිවන බලපෑම ගණනය කරන්න කියලා. මේගොල්ලෝ කියනවා මේ ආර්ථිකයේ ආයෝජනීය තියලා තියෙන්නේ 500යි. මේ සැලසුම් රජය වෙනස් කරනවලු ආයෝජන සැලසුම් වෙනස් කරනවලු 700ක් දක්වා. ඒතර හරි පැහැදිලි වෙලා තියෙන දේ ආයෝජනීය 500 ඉඳන් 700 දක්වා වෙනස් වෙද්දී ආයෝජනයේ ඇතිවන්නා වූ වෙනස් වීම තියෙන 200ක්. ආයෝජනයේ 200කින් වෙනස් වෙනවා කියන දරුණු හරි පැහැදිලි වෙන්න ඕනේ මේ මම පොඩ්ඩි කරුණක් ගන්න දැන් මේ සමහර ඉල්ලුම ඇතුලේ මේ ඇතුලේ ඉන්න දෙන්නෙක් ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා ආයෝජන අනිත් එකන පරිභෝජන. ඒතර ආයෝජන 200කින් වැඩි වෙද්දී වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් හිතන්න. ආයෝජන 200කින් වැඩි වෙද්දී මොම් බලන්න ආයෝජනය වැඩි වීමට අනුපාතිකව වැඩි වෙනවා සමහර ඉල්ලුම්. සමහර ඉල්ලුම් වැඩි වෙද්දී හරි පැහැදිලි ඊට අනුපාතිකව වැඩි වෙනවා රටේ නිමැවුම. මේ පොඩි ක්‍රියාවලියක් කියන්නේ මේක පුළුල් ක්‍රියාවලියක්. එතකොට ආයෝජන වැඩි වීමත් එක්ක සමහර ඉල්ලුම් වෙනස් වෙනවා. සමහර ඉල්ලුම් වෙනස් වීමත් එක්ක ජාතික නිමැවුම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒතර අපි හොයාගන්න ඕන වෙනස් වීම කොච්චරක් වෙයිද? ආයෝජනය 200කින් වැඩි කරද්දී ජාතික නිමැවුම කීයකින් වැඩි වෙයිද? පැහැදිලි? ආයෝජන 200කින් වැඩි කරද්දී ජාතික නිමැවුම කීයකින් වැඩි වෙයිද? ඒතර අපිට ඒකට අවශ්‍ය වෙනවා බලන්න පළවෙනි කොටසෙන් අහන එක සමතුලිත ජාතික නිමැවුම නැති වෙන බලපෑම ගණනය කිරීම සඳහා අවශ්‍ය ස්වාධීන වියදම් ගුණකය ගණනය කරනවා. මොකද මේ ස්වාධීන වියදම් ගුණකය කියලා කියන්නේ? දැන් අපි වැඩසටහනින් දැක්කා මේ ස්වාධීන වියදම් කියන එකේ අදහස. ස්වාධීන වියදම් කියලා කියන්නේ ජාතික ආදායම මත වෙනස් නොවන අගයක්. ජාතික ආදායම කුමක් වුවත් පවතින වියදම් වර්ග, ස්ථාවර වියදම් වර්ග ටික ස්වාධීන වියදම් කියලා කියනවා. සමහර ඉල්ලුම් සමීකරණේ y ට බිඳුව දැම්මොත් ලැබෙනවා. මෙහාට බිඳුව දැම්මොත් 1000 ඉතුරු වෙන්නේ. දැන් මේක හැදිලා තියෙන කාගෙන්ද කියලා අපිට පැහැදිලි. මේ 1000 හැදිලා තියෙන කොටස් දෙකකින්. මෙතන ඉන්න A0 ස්වාධීන පරිභෝජන අපි පරිභෝජන ශිතය ගැන කතා කරලා ඉගෙන ගත්තා. ස්වාධීන පරිභෝජනයයි ආයින ස්වාධීන ආයෝජනය. එතකොට මේ ස්වාධීන වියදම් ගුණකය කියලා කතා කරන්න යන්නේ මෙන්න මේ ඇතිවන්න ස්වාධීන වියදමක වෙනස් වීමක් හේතුවෙන් අවසානයේ ජාතික නිමැවුම කී ගුණයකින් වෙනස් වෙයි. ස්වාධීන වියදමක ඇතිවන වෙනස් වීම හේතුවෙන් අවසානයේ ජාතික නිමැවුම කී ගුණයකින් වෙනස් වෙයිද? උනක පෙන්නනවා යම් ගණනය කිරීමකින් අපි ඒක තමයි ගුණකය කියලා හඳුන්වන්නේ. ඒක ගණනය කරන්නේ k සමානයි 1යට MPS කියලා. එතකොට 1යට MPS කිව්වොත් මේකේ MPCDB 0.5යි. එහෙනම් MPS උත් 0.5යි ඉන්නේ. 0.8යි නේ. 0.8යි. MPC 0.8යි එහෙනම් MPS 0.2යි. MPC 0.2යි. මේක සුළු කරොත් එහෙම එකකට 0.2 කියන්නේ 10 බෙදීම ගුණ කියන්නේ 5යි. මේ ගුණකය 5ක් කියන එකේ අදහස මොකක්ද? හරිම වැදගත්. ගුණකය 5ක් වීමේ අදහස. ගුණකය 5ක් කියන එකෙන් පෙන්නන්නේ දැන් මෙතන ස්වාධීන වියදම් වර්ග දෙකක් තියෙනවා. මම දෙකම නම් කරනවා E0 කියලා. ස්වාධීන වියදම් තමයි E0 කියලා කියනවා. මෙතන අදහස ස්වාධීන වියදමක් එකකින් වෙනස් වුණොත් ජාතික නිමැවුම 5කින් වෙනස් වෙනවා කියන්නේ. ස්වාධීන වියදම එකකින් වැඩි වුණොත් ජාතික නිමැවුම 5කින් වෙනස් වෙනවා. තොරණ ගුණකයේ අදහස ගුණකය ගණනය කරන ක්‍රමය. ඊට පස්සේ අපිට කියනවා ගණනය කර ආයෝජන වෙනස් වීම මගින් ජාතික නිමැවුම නැති කරන බලපෑම සහ නව ජාතික නිමැවුම මට්ට. දැන් ඔන්න ගුණකයෙන් පෙන්නනවා ආයෝජනය එකකින් වෙනස් වුණොත් ජාතික නිමැවුමට කරන බලපෑම අපි බලා ගන්න ඕනේ ආයෝජන 200කින් වෙනස් වෙලා තියෙන්නේ.
ඒක කරන සමස්ත බලපෑම. ඩෙල්ටා y සමානයි k වාරයක් ඩෙල්ටා i නැත්නම් ඩෙල්ටා e0 කියලා දාන්නත් පුළුවන්. එතකොට k ගුණකය 5යි ඩෙල්ටා i වල වටිනාකම තියෙන 200යි. අපිට යනවා ජාතික නිමැවුමේ වෙනස් වීම 1000යි. එතන ජාතික නිමැවුම 1000කින් වැඩි වෙනවා ආයෝජන 200කින් වෙනස් වීම නිසා. හරිනේ. දැන් ගුණකයෙන් පෙන්නන්නේ ජාතික ආයෝජනයෙන් ස්වාධීන වියදමෙන් ජාතික නිමැවුම කී ගුණයකින්. ස්වාධීන වියදමෙන් 5 ගුණයකින්. 200ක් නම් 5 ගුණයකින් 1000කින් වැඩි වී යුතුයි. එහෙනම් අලුත් ජාතික නිමැවුම මට්ටම කොහොමද එන්නේ? දැන් ජාතික නිමැවුම 1000කින් වැඩි වී යුතුයි නම් අලුත් ජාතික නිමැවුම මට්ටම අපිට හිතන්න පුළුවන් කොහොමද? අලුත් ජාතික නිමැවුම මට්ටම වැඩි වීමේ ප්‍රමාණය 1000යි නම් මම මෙතනින් ඒ ටික හදලා පෙන්නන්නම්. y2 කියලා ගත්තොත් එහෙම අලුත් අවස්ථාවක y2 කිව්වොත් අලුත් අවස්ථාවට ඒක හැදෙන්නේ y1 ඉඳලා එකතු වෙන්න ඕනේ මේ වැඩි වීම. එතකොට පැවති නිමැවුම තියෙන 5000යි සමතුලිත නිමැවුම වැඩි වෙනවා 1000කින්. එහෙනම් අලුත් සමතුලිත නිමැවුම වෙන්නේ 6000යි කියන එක අපිට ලැබෙනවා. ඔන්න ආයෝජනයේ වෙනස් වීම මත කොහොමද සමතුලිත නිමැවුම වෙනස් වෙන්නේ කියන එකයි අපි පළවෙනි කොටසෙන් ඔය සාකච්ඡා කරලා ඉවර කරලා. ඒක දැන් දෙවෙනි කොටස බැලුවොත් එහෙම ඒක දෙවෙනි කොටසෙන් පෙන්නනවා ආයෝජනයේ දෙවෙනි කොටසෙන් අහනවා ආයෝජනයේ වෙනස් වීමට පෙර ආර්ථිකයේ සමහර ඉල්ලුම් සමීකරණයයි ආයෝජනයේ වෙනස් වීමෙන් පසු ආර්ථිකයේ සමහර ඉල්ලුම් සමීකරණයයි ගණනය කරලා පෙන්නන්න. එතකොට දැන් මම මේ කලින් ගණනය කිරීම අයින් කරන්න. ආයෝජනයේ වෙනස් වීමට පෙර සහ ආයෝජනයේ වෙනස් වීමෙන් පසු සමහර ඉල්ලුම් තත්ත්වය. දැන් අපි ගත්තොත් එහෙම ආයෝජනයේ වෙනස් වීමට කලින් ආයෝජනයේ තිබ්බේ i සමානයි 500යි. ඊට පස්සේ ආයෝජනයේ වෙනස් වීමෙන් පස්සේ ආයෝජනයේ තිබ්බේ i සමානයි 700යි. ඒතකොට i සමානයි 500 යටතේ සමහර ඉල්ලුම් හැදුවොත් එහෙම e සමානයි c ධන i. e සමානයි c තිබ්බේ 500 ධන 8යි d ධන 500. e සමානයි 1000 ධන 0.8යි d. සරල ආර්ථිකයක් ඉදන් එක ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ පහසුවෙන් 0.8යි කියලා. ඊළඟට ආයෝජන වෙනස් වීමෙන් පස්සේ ගත්තොත් එහෙම e සමානයි c ධන i. e සමානයි c වෙනුවට 500 ධන 0.8යි d. හැබැයි ආයෝජනයේ අලුත් එක 700යි. e සමානයි 1200 වෙනවා. ධන 0.8යි d. අපිට පහසුවෙන් ලියන්න පුළුවන් සරල ආර්ථිකයක් නිසා 1200 ධන 0.8යි කියලා. ඔන්න ඔය විදිහට. ඒතර ඔන්න සමහර ඉල්ලුම් සමීකරණ දෙක ගොඩනගන විදිහ ආයෝජන වෙනස් වීමට පෙර සහ ආයෝජන වෙනස් වීමෙන් පසු. මේක අහනවා විශේෂ දෙයක්. ආයෝජනයේ වෙනස් වීමට පෙර ස්වාධීන වියදම් වල මුළු වටිනාකම. ස්වාධීන වියදම් කියලා දරන කියන්නේ මේ ජාතික ආදායම ශුන්‍ය තත්ත්වයකදී පවා පවතින වියදම්. ඒතකොට මේ වයිට බිඳුව දැම්මොත් ටක් ගාලා ලැබෙනවා ස්වාධීන වියදම් වල අගය. මෙයාට බිඳුව දැම්මොත් ඉතුරු වෙන්නේ 1000යි. ඒ කියන්නේ මෙන්න මේක තමයි ස්වාධීන වියදම් කියලා කියන්නේ. E0 ස්වාධීන වියදම්. මෙන්න මේ පැවති ස්වාධීන වියදම් මෙන්න මේ ආයෝජන වෙනස් වීමෙන් පස්සේ ස්වාධීන වියදම්. ආයෝජන වෙනස් වීමට පස්සේ ස්වාධීන වියදම් ඇතුලේ තියෙන්නේ සංයුතිය ඇතුලේ තියෙන්නේ A0 සහ I0 සරල ආර්ථිකය. A0 සහ I0. බලන්න. එතකොට ආයෝජනයේ වැඩිවීමත් එක්ක I වැඩිවීමත් එක්ක අපිට පැහැදිලි ආයෝජනයේ වැඩිවීම මොකද උනේ කියලා නේ. ආයෝජනයේ වැඩිවීම තිබ්බේ ඩෙල්ටා I පැහැදිලි 200කින් ඒ ප්‍රමාණයෙන්ම ස්වාධීන වියදම් වල වැඩිවීමක් තියෙනවා. right. තුන්වෙනි කොටසෙන් කියන්නේ මේකේ ඒ ක්‍රියාකාරක මෙතන අවසන් කොටස ආයෝජනයේ වෙනස් වීම නිසා සමතුලිතයේ සිදුවන වෙනස් වීම y සමානයි e ප්‍රස්ථාරයකින් සහ w සමානයි j ප්‍රස්ථාරයකින් පැහැදිලි කරා. right. දැන් මම මෙතන y සමානයි ප්‍රස්ථාරය කලින්ම ඇඳලා තිබුණා. දැන් බලන්න මේ කලින් මෙන්න මේ සමහර ඉල්ලුම තමයි මේක ඇඳලා සමතුලිතය ගත්තේ. මෙතන තමයි ස්වාධීන වියදම් තිබුණේ. දැන් මේක ඇඳොත් මේ අලුත් සමහර ඉල්ලුම් මේකට තරුණ පැහැදිලි වෙන්න ඕන පටන් ගන්න ඕනේ 1200 අනිවාර්යයෙන්. ආසන වශයෙන් ගන්නවට පැහැදිලි වෙන්න ඕන හින්දා 1200යි මෙතන 1000 තිබ්බේ.
අලුත් සමතුලිත අවස්ථාව ලැබෙන්න ඕනේ 6000යි. ඒකට මෙන්න මේ දෙන ආකරොත් අලුත් සමහර ඉල්ලුම් වක්‍රය ලැබෙනවා. E1 සමානයි 1200 ධන 0.8යි y කිය. අලුත් සමතුලිතේ මම මෙන්න මේක ලකුණු කරලා පෙන්නුවොත් මෙතෙන්ට එන්නේ 6000යි මෙතෙන්ට එන්නේ 6000යි. සමහර ඉල්ලුම් වක්‍ර දකුණට විතැන්නුණා ඉහළට විතැන්නුණා. සෝරි වමට විතැන්නුණා. ඉහළට විතැන්නුණා. සමහර ඉල්ලුම් වක්‍ර ඉහළට විතැන්නුණා. තව වමට විතැන්නුණා. ඒකේ ප්‍රතිඵලය ඒකට එහෙම හේතු වුණේ ආයෝජනයේ වෙනස් වීම කියන එක. ඔන්න සමහර ඉල්ලුම් වක්‍රයට බලපාන විදිහට y සමානයි ප්‍රස්ථාරයක ඊළඟට w සමානයි j ප්‍රස්ථාරයට බලපාන විදිහත් හඳලා පෙන්නනවා. ඒකට දැන් අපි සමතුලිත අවස්ථාවේදී w සමානයි j ප්‍රස්ථාරයක් හඳලා තිබ්බොත් සමතුලිත අවස්ථාවේදී ඒක ලැබෙන්නේ මෙහෙමනේ. මේ පැත්තට w j මේ පැත්තේ y 5000 එතකොට ඍණ 500ෙන් පටන් ගත්තේ ධන 500යි 1000යි. එතකොට අපිට ඉතුරුම් සිතේ ලැබුණේ ඉතුරුම් සමීකරණ අපිට තිබ්බේ s සමානයි ඍණ 500 ධන විනාශම 2යි yd නේ. එතකොට ඍණ 500ෙන් පටන්ගෙන 2500 මෙන්න මෙතන ඡේදනය කරන තැන ඒ හරහා ඉරට ගියා වුණ ඔය විදිහට ඒ සමානයි ඍණ 500 ධන විනාශම 2යි yd. අර ආයෝජන ශ්‍රිතය තිබ්බේ ඒක හරි සරලයි. ආයෝජන ශ්‍රිතය i සමානයි 500යි. ඒකට සමතුලිතය ආවේ මෙන්න මේ අවස්ථාවෙන් 5000. සමතුලිතය ආවේ w සමානයි j ප්‍රස්ථාරය. දැන් මේ වෙනස් වීම ගත්තම ආයෝජනය තමයි වෙනස් වීම වෙන්නේ. ආයෝජනය වෙනස් වෙද්දී දැන් මෙතන s නේ මේක s කියලා කිව්ව මොනවද මේ? අතන මේ තියෙන්නේ කාන්දුයි. s කියන්නේ මෙතන මේ s කියලා තිබ්බට මේ තියෙන්නේ s තිබුණේ කාන්දුයින් ඇතුලේ. මෙතන i කිව්ව මොනවද? විදීම. j. එතකොට දැන් ආයෝජනය 700ක් වෙද්දි මොකද වෙන්නේ? විදීම වැඩි වෙනවා. විදීම වැඩි වීම අපි දන්නා ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහය තුලට ආර්ථිකය තුලට සම්පත් ගලාගෙන ඇවිල්ලා ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහ ප්‍රසාරණය වෙලා ජාතික නියම වැඩි වෙනවා. ඒක තමයි ගුණක ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. එතකොට ආයෝජනයේ වෙනස් වීම ආවට පස්සේ ආයෝජන 700ක් වුණාට පස්සේ අපිට ඒක ලකුණු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. i සමානයි 700යි මම j2 කියලා දාන්න. ඒක මේක j1. වෙන අලුත් සමතුලිතය 6000ක් කියලා. බලන්න. ආයෝජනයේ වෙනස් වීම සරලාර්ථයේ ගොඩක් දුරට ආයෝජන වෙනස් වීමෙන් තමයි අහන්න වෙන්නේ. සමතුලිතය වෙනස් වීම, ස්වාධීන පරිභෝජන වෙනස් වීමකින් අහන්න යන්නේ නැහැ. මොකද ස්වාධීන පරිභෝජන වෙනස් වීම මේක කර ගලප ගන්න ගියාම ගැටලුවක්. මෙයාට ගලපන්න පුළුවන්. මෙයාට ගලපන්න ගියාම ගැටලුවක් වෙනවා. බොහෝ විට අහන්නේ ආයෝජන වෙනස් වීම ඇසුරින්. එතකොට ඔන්න කොහොමද සමතුලිතයේ ඇතිවන්නා වූ වෙනස් වීම, සමතුලිතයේ ඇතිවන්නා වූ වෙනස් වීම අපි ගණනය කිරීම කරන්නේ ඊළඟට කොහොමද ඒවා අපි අවස්ථානුකූලව ප්‍රස්තාවලට ගලපන්නේ. මේ දැනුම හරි සරලව අවබෝධ කරගත්තා. දැන් මම පොඩි කොටස් කීපයක් සාරාංශ කරලා දෙන්නම් මේ පාඩම සම්බන්ධයෙන්. දැනට කරපු ඒවා සම්බන්ධයෙන්. අපි තාම සරලාර්ථිකයේ කොටස් වලින් යන්නේ. එතකොට මේ කරපු දේවල් සම්බන්ධයෙන් පාඩම සාරාංශ කරගත්තොත් අපිට හම්බුණ කොටස් ටික මෙන්න මේ විතරන්න පුළුවන්. අපි පරිභෝජන ශ්‍රිතේ සම්මත ක්‍රමයේ දැක්කා c සමානයි a ධන b yd. s සමීකරණේ ඍණ a ධන 1 ඍණ b වාරයක් yd. ඊළඟට yd සමානයි c ධන s කිව්වා. සරලාර්ථය නිසා yd සමානයි y කිව්වා. ඕනම ආර්ථකයක් සමතුලිත වෙන්නේ y සමානයි e කොන්දේසියෙන් කියලා කිව්වා. e කොන්දේසියෙන්. එහෙම නැත්නම් w සමානයි j කොන්දේසියෙන් කියලා කිව්වා. ඊළඟට ගන්න පුළුවන් අපිට ආයෝජනයේ ස්වාධීන වීදමක්. ආයෝජනයේ ස්වාධීන වීදමක් i සමානයි i0. සරලාර්ථිකේ කාන්දු වීම ඇතුළේ ඉන්න ඉතුරුම් විතරයි.
විදීම ඇතුළේ ඉන්න ආයෝජනයේ විතරයි. විදීම ඇතුළේ ඉන්න ආයෝජනයේ විතරයි. සමතුලිතය වෙනස් වීම හා සම්බන්ධ ගණනය කිරීම කරන්න ගුණකය ඕනේ. ඒකට MP S ගුණකය ඉන්නේ. ඊළඟට ගුණකය හා සම්බන්ධව සමතුලිතය වෙනස් වීම ගන්න පුළුවන් ඩෙල්ටා y සමානයි k වාරයක් ඩෙල්ටා E0 ස්වාධීන විහිදෙන් වෙනස. අලුත් ජාතක නියමයක් මතක ගන්න y2 සමානයි y1 ගන්න ඩෙල්ටා y කියන එක. මෙන්න මේකට සම්බන්ධ කරලා. බලන්න. දැන් සමතුලිතය හා සම්බන්ධව අපි මේක ගණනය කරපු දේවල් අපිට සාරාංශ කරගත්තොත් ගණනය කරපු දේවල් සහ අධ්‍යයනය කරපු දේවල් මෙන්න මේ වගේ ආකෘතියකට ගේන්න පුළුවන්. එක පරිභෝජන සිතය මම කිව්වේ ඉතුරුන් සිතය ඒ මත වැයකලයේ ආදායම සහ ඉතුරුන් පරිභෝජනය ජාතික ආදායමත් එක්ක වැයකලයේ ආදායම සම්බන්ධය සමතුලිතයේ y සමාන e අවස්ථාවේ සමතුලිතයේ w සමාන g අවස්ථාවේ කොන්දේසිය ආයෝජනයේ ස්වාධීන වියදම් කියන තත්ත්වය කාන්දු වීම වල තියෙන ඉතුරු විතරයි විදීම වල තියෙන ආයෝජනය විතරයි ඊළඟට සමතුලිත වෙනස් වීම සම්බන්ධ ගුණකය ගණනය කිරීමේ ඊළඟට ඒකට සම්බන්ධ කරන සමතුලිත වෙනස් වීම සම්බන්ධ කරගෙන ගණනය කිරීම කරන සූත්‍රය ඊළඟට නව ජාතික නියම මට්ටම වෙනස් වීමත් එක්ක එන අවස්ථා. රයිට්. ඔන්න ඔය ටික තමයි සාරාංශ කරගන්න තියෙන්නේ. අපි ඊළඟට බලමු මේකේ ඊළඟ කොටස කොහොමද මෙන්න මේ ස්වාධීන වියදමක වෙනස් වීම කිහිප ගුණයකින් බලපාන ජාතක නියම. අපි ඔකට ගුණක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? අපි ඒක අධ්‍යයනය කරමු ඊළඟට. හරි බලන්න දැන් දෙවෙනි අවස්ථාවේ අපි හදපු දේත් එක්ක මේකේ තුන්වෙනි අවස්ථාව මේ ගුණක ක්‍රියාවලිය ගැන සම්බන්ධ කරගමු. ඒතර දැන් මම අතන තියෙනවා ආයෝජන වෙනස් වීමට පෙර සාර්වාර්ථික සමතුලිත අවස්ථාව චක්‍රීය ප්‍රවාහ සටහනකින් මම පැහැදිලි කරලා තියෙනවා ඊළඟට අපි අර කලින් සාකච්ඡා කරපු ආයෝජනයේ වෙනස් වීම කොහොමද අවසානයේ බලපෑම ඇති වෙන ජාතික නියමයට ආයෝජනය වෙනස් වුණා 200කින් ගුණකය 5 ගුණකය කිව්වේ ස්වාධීන වියදම් ගුණකය ස්වාධීන වියදමක් එකකින් වෙනස් වෙද්දී ජාතික නියමයට උන බලපෑම ගුණකය 5ක් එකකින් කිව්වේ ආයෝජනයේ මේ 5 ගුණයකින් ජාතික නියමය වැඩි විය යුතුයි අපි ඊළඟ අවස්ථාවේදී ගත්තා ආයෝජනයේ වෙනස් වීම මත ජාතික නියම වැඩි වෙනවා කීයකින්ද 1000කින් වැඩි වෙන්නේ ආයෝජනයේ වගේ 5 ගුණයක් කියන්නේ ආයෝජනයේ වගේ 5 ගුණයකින් ජාතික නියම වැඩි වෙනවා අපි මේ ගුණක ක්‍රියාවලින් කතා කරන්න යන්නේ කොහොමද ඔය ආයෝජනයේ වගේ කිහිප ගුණයකින් ජාතික නියම වැඩි ඒකට හේතුවක් තියෙන්න බෑ ආයෝජන වගේ කිහිප ගුණයකින් ජාතික නියම වැඩි වෙන්නේ කොහොමද අලුතෙන් සමතුලිතුනේ 6000 කියලාත් අපි අධ්‍යයනය කරා. දැන් ආයෝජනයේ වැඩි වෙද්දී පළවෙනි අවස්ථාවේ හරි පැහැදිලි ආයෝජනයේ වැඩි වෙලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේ 200කින් කියන එකම. මම ඒක ලකුණු කරලා පෙන්නන්නම්. මෙන්න මේ චක්‍රීය ප්‍රවාහයට දරුණ ආයෝජනයේ වැඩි වෙන්නේ පළවෙනි අවස්ථාව මම මේ ලකුණු කරන අවස්ථාව. ඩෙල්ටා I ආයෝජනයේ වැඩි වීම තියෙන්නේ 200ක. දැන් මේ ආයෝජනයේ වැඩි වීම කොහොමද ආර්ථිකයේ නිෂ්පාදනයේ ජාතික නියමයේ වෙනස් වීමට අවසානයේ බලපාන. මම පොඩ්ඩක් මේ දාම යන විදිය ඉස්සෙල්ලා සරල ආකෘතියක් වාට කියන්නම්. දැන් මෙන්න මෙහෙමනේ වෙන්නේ. ආයෝජනයේ වෙනස් වෙද්දී තවන කල්පනා කරන්න. ආයෝජනයේ බලපෑම යනවා සමහර ඉල්ලුමට. අනිවාර්යයෙන්. ආයෝජනයේ වෙනස් වෙද්දී සමහර ඉල්ලුම වෙනස් වෙනවා. සමහර ඉල්ලුම වෙනස් වීමත් එක්ක ජාතික නියම ආය වෙනස් වෙනවා. ජාතික නියම වෙනස් වීමත් එක්ක ආර්ථිකන වැයකල හැකි ආදායම ජාතික ආදායමත් එක්ක වැයකල හැකි ආදායම වෙනස් වෙනවා. මේක සම්බන්ධ කරන්න මෙතෙන්ද වැයකල හැකි ආදායම වෙනස් වීමත් එක්ක පරිභෝජනය සහ ඉතුරුම වෙනස් වෙනවා. මම මෙතන පරිභෝජන විතරක් ගන්න ඉතුරුමුත් වෙනස් වෙනවා. පරිභෝජනයේ වෙනස් වීමත් එක්ක පාට ආය දිනදී ආය සමහර ඉල්ලුම වෙනස් වෙනවා. හරිද? ඔන්න සමහර ඉල්ලුම දෙවෙනි අවස්ථාව. මේකේ පළවෙනි අවස්ථාව වෙනස් වීම මේක දෙවෙනි අවස්ථාව වෙනස් වීම. සමහර ඉල්ලුම වෙනස් වීමත් එක්ක ආය දරුවන්ට තේරෙන්න ඕන ජාතික ආදායම උන්න මෙන්න පළවෙනි අවස්ථාවේ ජාතික ආදායම වෙනස් වුණා දෙවෙනි අවස්ථාවේ ජාතික ආදායම ජාතික නියම වෙනස් වෙනවා. ජාතික නියම වෙනස් වෙද්දී ආය මොකද වෙන්නේ? වැයකල හැකි ආදායම වෙනස් වෙනවා. වැයකල හැකි ආදායම වෙනස් වෙද්දී ආය පරිභෝජන වෙනස් වෙන තුන්වෙනි අවස්ථාවට. පරිභෝජන වෙනස් වීමත් එක්ක ආය සමහර ඉල්ලුම වෙනස් වෙන තුන්වෙනි අවස්ථාවට. ආය ජාතික නියම වෙනස් වෙන තුන්වෙනි අවස්ථාවට. දැන් ඔක ওই විදිහට යනවා. ඔය විදිහට ක්‍රියාවලිය යනවා. බලන්න. දැන් ඔක තමයි ගුණ ක්‍රියාවලියද සිද්ධ වෙන්නේ. ධම්මලක් වගේ පුරුකෙන් පුරුක සම්බන්ධ වගේ මේ ක්‍රියාවලිය වෙනස් වෙනවා ස්වාධීන වියදම් වෙනස් වීම මත. මේ ආයෝජන එකපාරයි වෙනස් වෙනවා. මේ කොහෙවත් ආයෝජන වෙනස් වෙලා නැහැ. හැබැයි ආයෝජන වෙනස් වීම මත සමහර ඉල්ලුමට
බලපෑම් ඇති වෙලා ඒක මත ජාතික නියම වෙනස් වෙලා, ඒ මත ජාතික ආදායම වෙනස් වෙලා, ඒ මත වැය කළ හැකි ආදායම වෙනස් වෙලා, පරිභෝජනයන් නැවත වෙනස් වෙලා බලන්න මේ ක්‍රියාවලිය යන විදිය. අපි ඒකට පුළුල්ව සාකච්ඡා කරමු මොකද්ද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඕකට අපි කියනවා ගුණක වට ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම කියලා. එතකොට ගුණක වට ක්‍රියාවලිය අධ්‍යයනය කරද්දී ඒකට අවශ්‍ය වෙන ලේඛනයක් මම ඔයාලට දාලා තියෙනවා පිටු අංක අවසාන පිටුවේ. දැන් අපි බලමු පොඩ්ඩක් කියවලා මොකද්ද මේ කියන්නේ කියලා. ස්වාධීන වියදම් ගුණකය ගණනය කර ආයෝජනයේ බිලියන 500 සිට 700 දක්වා ඉහළ යනකොට ජාතික නියම ඉහළ යන ප්‍රමාණය ගණනය කරා. අපි ඒව ගණනය කරා. සමතුලිත අලුත් එක ගණනය කරා, නිකක් ගණනය කරා. ගුණක වට ක්‍රියාවලිය ඇතිවන ආකාරය වට තුනක් ඇසුරින් පැහැදිලි කරන්න කියලා කියනවා. බලන්න වට තුනක් ඇසුරින් පැහැදිලි කරන්න එහා පැත්තෙන් දාලා දෙන chart එක. පළවෙනි ගුණක වටේට අදාළ chart එක. පළවෙනි ගුණක වටේට අදාළ chart එක. දැන් ගත්තොත් ඒ chart එක තියෙන විදිය බලන්න. පළමු ගුණක වටක බලන්න ඒක ඉස්සෙල්ලම තියෙන දරුවනේ තීරුව ආයෝජනය වෙනස් වීම කියන එක ඩෙල්ටා i. ඊළඟට තියෙන්නේ සමහර ඉල්ලුමේ වෙනස් වීම ඩෙල්ටා e. ඊළඟට තියෙන්නේ ජාතික නියමයේ වෙනස් වීම ඩෙල්ටා y. ඊළඟට තියෙන්නේ පරිභෝජන සහ ඉතුරු වෙනස් වීම ඩෙල්ටා c සහ ඩෙල්ටා s. පළමු ගුණක වටේ සම්බන්ධ දේවල්. එතකොට අපි මෙතනින් මේක සම්බන්ධ කරන් හිතුවොත් මේ බලන්න. ආයෝජන වෙනස් වෙන්නේ කීකින්ද 200කින්. අපිට මෙතන දාන්න පුළුවන් ආයෝජන වැඩි වෙනවා 200කින්. ආයෝජන 200කින් වෙනස් වුණාම මොකද්ද වෙන්නේ? ආයෝජනය ඉන්නේ සමහර ඉල්ලුම ඇතුළ නම් ඔන්න සමහර ඉල්ලුමත් අනිවාර්යෙන් 200කින් වැඩි වෙනවා. සමහර ඉල්ලුම 200කින් වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වීමත් එක්ක ඊට අනුරූපීව නිමවම වැඩි වෙනවා. y වැඩි වෙනවා. ජාතික නිමවම වැඩි වෙනවා. වැඩි වෙනවා 200කින්. අපිට මෙතෙන්ටත් ඕනනම් සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට වැඩිවීම බලන්න. ජාතික නියමයෙන් වැඩි වෙනවා. මම මෙතන ලියනවා පළවෙනි අවස්ථාවේදී ඩෙල්ටා y එක ආයෝජන වෙනස් වීම මත පළමු අවස්ථාවේදී මේ ප්‍රමාණයෙන්ම ජාතික නියමයෙන් වැඩි වෙනවා. 200කින්. ඒතර ජාතික නියමයෙන් වැඩි වෙද්දී පැහැදිලි වෙන්න ඕන සරලාර්ථයකින්ද ජාතික ආදායම වැඩි වෙද්දී ඒ ප්‍රමාණයෙන්ම රජේ නැහැ. ඒ ප්‍රමාණයෙන්ම වැය කළ හැකි ආදායමත් වැඩි වෙනවා. දැන් අපිට අවශ්‍යයි පරිභෝජනය කීකින්ද වැඩි වෙන්නේ. ජාතික නියමයෙන් වැඩි වෙද්දී ඒක වැඩි වෙන්නේ මෙයාගෙන් සාධ කරන්නේ බාණ්ඩ හදන්න. ඒතකොට මෙයාට ලැබෙන ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනකම පරිභෝජනය යම් ප්‍රමාණයකින් වැඩි කරයි. ඒ වගේම ඉතුරු යම් ප්‍රමාණයකින් වැඩි කරයි. අන්න ඒ ප්‍රමාණය නම් හොයාගන්න. පරිභෝජන වැඩි වෙන ප්‍රමාණය සහ ඉතුරු වැඩි වෙන ප්‍රමාණය. ඒතකොට කොහොමද ඒක හොයාගන්නේ? පරිභෝජන වැඩි වෙන ප්‍රමාණය ගන්න පුළුවන්. පරිභෝජන එකකට වැඩි වෙන්නේ කොහොමද? MPC තරම. වැය කළ හැකි ආදායම එකකට පරිභෝජන වැඩි වෙන එක තියෙන MPC වලින්. MPC වාරයක් ඩෙල්ටා yd. MPC වාරයක් ඩෙල්ටා yd. මම මේක මෙතන ලියන්න ඕන එක මෙතන ඉඩ කඩ ගැටලුවක් ඉඳන් මෙතනින් පෙන්නන්නම් එක ලියන විදිය. ඩෙල්ටා c සමානයි MPC වාරයක් ඩෙල්ටා yd කියලා ගන්න. එතකොට ඩෙල්ටා c ලැබෙන්නේ MPC එකකට වැය කළ හැකි ආදායම එකකට පරිභෝජන වෙනස ගුණ කරනවා වැය කළ හැකි ආදායම වෙනස. ඒතර පරිභෝජන වැය කළ හැකි ආදායම එකකට MPC විශේෂ මට්ටමයි. ඩෙල්ටා yd කියන්නේ වැය කළ හැකි ආදායම වැඩි වීම. ඒක ජාතික ආදායම වැඩි වීම සමාන සරලාර්ථකයක් මේක 200යි. අවසානයේ 160කින් පරිභෝජන වැඩි වෙනවා. 160යි. දැන් දරුණු තේරෙනවනේ වැය කළ හැකි ආදායම වැඩි වෙන්නේ කීකෙන්ද 200කින්ම. ඒතර පරිභෝජන 160කින් නම් අනිවාර්යෙන් ඉතුරු ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ ඉතුරු. හැබැයි මේකත් ඕනනම් ගන්න පුළුවන් ඉතුරුමුත් මේ විදිහට. මෙතන ඩෙල්ටා s කියලා දාලා මෙතෙන් MPS දාලා මෙතෙන් ඩෙල්ටා y දාන MPS මිනිස්සුම දෙකයි. මිනිස්සුම දෙක ගුණ කිරීම 200. මිනිස්සුම දෙක ගුණ කිරීම 240යි. බලන්න. ඒතකොට මේක සම්පූර්ණ කරොත් මේකට පරිභෝජන වැඩි වෙනවනේ කියන්නේ 160කින් ඉතුරුම වැඩි වෙනවා බලන්න. ඉතුරුම වැඩි වෙනවා 40කින්. ඔය කරු පළවෙනි ගුණක වටය සම්පූර්ණයි. දැන් බලන්න පළවෙනි ගුණක වටෙන් ගන්න ලොකු අදහසක්. ලොකු අදහසක් බලන්න. මම මේ රතු පැනෙන් ලකුණු කරලා තියෙන්නේ ස්වාධීන වියදම්. ස්වාධීන වියදම් කියන්නේ මේක වෙනස් වෙන ස්වාධීන. සැලසුම්ගත ආයෝජනය ස්වාධීන වෙනස් කරන 200කින්. ආයෝජන වෙනස් වීම මත සමහර ඉල්ලුම 200කින් වැඩි වෙලා ජාතික නියමයෙන් වැඩි වෙනවා 200කින්. ජාතික නියමම වැඩි වීම මත වැය කළ හැකි ආදායම වැඩි වෙලා පරිභෝජනය වැඩි වෙනවා කුටුම්බ 160කින් ඉතුරුම වැඩි වෙනවා 40කින්. දැන් මෙතන කියනවා අසමතුලිත තත්ත්වය. බලන්න විදීම් වැඩි වෙලා තියෙන 700කින් වුණාට 200කින් වුණාට විදීම් වැඩි වෙලා තියෙන 200කින් දැන් ඔක්කොම 700යි. විදීම් 200කින් වැඩි වුණාට තාම කාන්දු වැඩි වෙලා තියෙන 40යි.
විදීම් වලට වඩා කාන්දු වීම වල පරතර 160කින් අඩුයි. වැඩි වී. කාන්දු විදීම් 200කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ විදීම් වැඩි වුණ ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් කාන්දු වීම වැඩි වෙනකම් මේ ගුණකවට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක ඊළඟ අවස්ථාවට එන්නේ දෙවෙනි ගුණකවටේ කොහොමද එන්න ඕන? මොන බලන්න ආයතන වලට හැම වෙලේම මේ ජාතික නිමැවුම් ක්‍රියාවලියේදී ජාතික නිමැවුම් වැඩි වෙන ආයතන වලට මුදල් ලැබෙන ප්‍රවාහය තරම. දැන් පළවෙනි අවස්ථාවේදී ආයෝජනීය මුදල් ලැබුණා 200ක්. ඒකයි ජාතික නිමැවුම් 200කින් වැඩි. දැන් ආය සල්ලි ලැබෙන්නේ මොකෙන්ද? පරිභෝජනය. බලන්න. පරිභෝජනයේ සල්ලි ලැබෙනවා 160ක්. එහෙනම් අනිවාර්යෙන් ජාතික නිමැවුම මේ ප්‍රමාණයෙම වැඩි වෙනවා. මොකද පරිභෝජනය වැඩි වෙද්දී දැන් දෙවන ගුණ වටේ සම්බන්ධ කරොත් එහෙම මම මේක දෙවන ගුණක වටේ දානවා මෙන්න මේ විදිහට. උඹට දෙවන ගුණක වටේ යන විදිහ. පළවෙනි ගුණක වටේදී පරිභෝජනය වැඩි වූ ප්‍රමාණයෙන්ම තමයි දෙවෙනි ගුණක වටේදී මේක ආරම්භ වෙන්නේ. පළවෙනි ගුණක වටේදී පරිභෝජනය වැඩි වූ ප්‍රමාණය මම C1 කියලා නම් කරා. ඒතකොට වැඩි වුණේ 160කින්. පරිභෝජනය වැඩි වෙද්දී ඒක තියෙන සමහර ඉල්ලුම ඇතුලේ ඒකින්ද සමහර ඉල්ලුමත් එන්නේ 160කින්. එහෙම තමයි ජාතික නිමැවුම වැඩි වෙන 160කින්. ඒතකොට ඔයාලට තේරෙනවනේ පරිභෝජනය වැඩි වෙන ප්‍රමාණය ගන්න කොහොමද ඩෙල්ටා C සමාන MP C වාරයක් ඩෙල්ටා YDT. ඒතකොට MPC තියෙන්නේ 2.8යි. ඩෙල්ටා YD 160යි. ඔක සුළු කරලා ගන්න ඕනේ. එතකොට ජාතික නිමැවුම වැඩිවීම දෙවෙනි ගුණක වටේදී ජාතික නිමැවුම වැඩිවීම කීය දෙන්නේ 160. 160කින් ජාතික නිමැවුම වැඩි වෙද්දී පරිභෝජනය වැඩිවීම කොච්චරද? ඉතුරු මල වැඩිවීම කොච්චරද? ඒතර අපිට ගන්න පුළුවන් පරිභෝජනය වැඩි වෙන 0.8 ගුණ කිරීම 160 කියන්නේ. ඒක සුළු කරත් එහෙම මේක 10 ගුණ කරොත් 8 ගුණ කිරීම 16 නේ. 8 ගුණ කිරීම 16. එතකොට 6 වරක් 8 48න් 8 දැම්ම 4ක් ඉතුරුයි. 8 වරකින් 8යි 4යි 120 8යි ඉන්නේ පරිභෝජන වලින් 128කි. මෙන්න මෙතන 128කි. දැන් ඉතුරුම වැඩි වෙනවා ඉතුරු ප්‍රමාණය. කීයද 32කි. ඉතුරු වෙන්නේ 32කි. කතරේ මෙතන MPS කියලා දාලා ගත්තොත් 0.2 ගුණ කිරීම 108නේ. ඒ 32යි. මේ දෙවෙනි ගුණ පාඩේ ඉවර කරා. ඔය විදිහට තුන්වෙනි ගුණ පාඩේ ගන්නත් පුළුවන්. මේ ප්‍රමාණවත් මම මේ කොටසෙන් කරන්නේ කිරීම නවත්තනවා. එතකොට බලන්න දැන් දෙවෙනි ගුණක වටේ ආරම්භ වුණේ අර පළවෙනි ගුණක වටේ පරිභෝජන වැඩි වූ ප්‍රමාණයෙන් ආරම්භ වුණා. එහෙනම් තුන්වෙනි ගුණක වටේදී ආරම්භ වෙන්නේ තුන්වෙනි ගුණක වටේ ගත්තොත් මේ විදිහටම හදද්දි ඒකේ ආරම්භ වෙන්නේ මෙතන ඩෙල්ටා C2. දෙවෙනි අවස්ථාවේ පරිභෝජනය. මොකද ආයතන වල මුදල් ලැබෙන ප්‍රවාහයෙන් තමයි මේ ක්‍රියාවලිය චක්‍රීය ප්‍රවාහය සිද්ධ වෙගෙන යන්නේ. ඒතකොට මේ ක්‍රියාවලිය නවතින අවසානයේ මෙන්න මේ ආයෝජනය වැඩි වෙලා විදීම් වැඩි වූ ප්‍රමාණයෙන්ම මේ ආයෝජනය වැඩි වෙලා විදීම් වැඩි වූ ප්‍රමාණයෙන්ම ඉතුරුම් වැඩි වෙලා කාන්දුවීම් වැඩි වුණා. ඉතුරුම් වැඩි වෙලා කාන්දුවීම් වැඩි වෙලා මේක ආයෝජනය වැඩි වීමෙන් විදීම් වැඩි වූ ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් ඉතුරුම් වැඩි වෙලා කාන්දුවීම් වැඩි වුණේ යම් මොහොතකද එතනදී මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවතිනවා. එතන මේ ක්‍රියාවලිය නවතිනවා. right. බලන්න දැන් මේක දාලා තියෙනවා ගුණ කොට සම්පූර්ණ කරන්න. ඒක ගුණ කොට සම්පූර්ණ කරන්න පුළුවන් මේ විදිහට. තුන්වෙනි අවස්ථාවේ අවසාන යහනක බලන්න පොඩ්ඩක් කියලා. මම මේ කොටස සාරාංශ කරලා දෙන්නම්. right. ඒතකොට බලන්න දැන් මේ ගුණක ක්‍රියාවලිය සාරාංශ කරොත් එහෙම සිද්ධ වෙච්ච සිද්ධිය. බලන්න ආයෝජනයේ වැඩිවීම 200කින් සිද්ධ වුණාම පළමු ගුණක වටේදී සමහර ඉල්ලුම 200කින් වැඩි වෙලා ජාතික නිමැවුම 200කින් වැඩි වෙලා ජාතික නිමැවුම වැඩිවීම මත ආදායම වැඩි වෙලා වැය කළ හැකි ආදායමේ ප්‍රමාණය වැඩි වෙලා පරිභෝජන MPC තරමින් 160කින් වැඩි වෙනවා. ඉතුරුම වැඩි උනේ 40කින්. ඊළඟට පරිභෝජන වැඩි වූ ප්‍රමාණය මොකද පරිභෝජනයේදී ආය සමහර ඉල්ලුමට එක බලපෑමක් වෙනවා. ආය සමහර ඉල්ලුම වැඩි වෙන 160කින්. සමහර ඉල්ලුම වැඩි වීම සමාන ප්‍රමාණයකින් ආය දෙවෙනි අවස්ථාවේදී ජාතික නිමැවුම වැඩි වෙන 160කින්. ආය MPC තරමින් වැඩි වෙනවා පරිභෝජනේ. ඔක ඔය විදිහට ක්‍රියාවලිය ධම්මවල වගේ යනවා. මේ ක්‍රියාවලිය නවතින අවස්ථාවක් එන්න ඕන කොහෙද? ඒ නවතින අවස්ථාවේ ඉන්නේ දැන් දරුවන්ට පැහැදිලි මෙතන ආයෝජනයේ වැඩි වූ ප්‍රමාණය 200යි. ඒ කියන්නේ මෙතන විදීම් වැඩි වෙලා තියෙනවා. විදීම් වැඩි වෙලා තියෙනවා. ඩෙල්ටා J 200. මේ විදීම් වැඩි වූ ප්‍රමාණයෙන්ම ආර්ථිකය යම් අවස්ථාවක කාන්දුවීම් වැඩි වීමක් එනවා. ඒ කියන්නේ කාන්දුවීම් 200කින් වැඩි වෙනවා. මොකද මේ ඉතුරුම් වැඩි වෙනවා. පරිභෝජනයේ වැඩි වීම ඉතුරුම් වැඩි වීම.
වැය කළා කියලා දැන් වැඩි විදිහට පරිභෝජන තෙල් වෙලා MPC තරමින් MPS තරමින් ඉතුරු වැඩි. ඔය වැඩිවීම ගිහිල්ලා මේ දෙන්නගේ වැඩිවීම සමාන වුණා නම් මෙන්න මේ ගුණක ක්‍රියාවලිය නවතිනවා. ඒ කියන්නේ මේක නවතින්නේ අම් අවස්ථාවක විදීම් වැඩි වූ ප්‍රමාණයෙන්ම කාන්දීම් වැඩි වුණාම මෙන්න මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම නවතිනවා. අනේ නවතින අවස්ථාව වෙද්දී තමයි ජාතික නියමයන් කීයකින්ද මෙන්න මේ වැඩි වෙලා අවසානයේ ජාතික නියමයන් වැඩි වෙනවා කීයකින්ද 1000. ජාතික නියමයන් 1000කින් වැඩි වෙලා තමයි මේ ක්‍රියාවලිය අවසාන නවතින්නේ. ඒක තමයි අපි අර ආරම්භයේ ගණනය කිරීමක් කරද්දී ඩෙල්ටා y සමානයි k වාරයක් ඩෙල්ටා i කියලා සරල ගණනය කිරීමකින් ගත්තේ. ඒ ඩෙල්ටා y කියලා ලැබෙන්නේ මේ ක්‍රියාවලිය සමස්තය වන අවසන් ජාතික නියමයන් බලපෑම තමයි අපිට ලැබෙන්නේ. right. දැන් මේ ක්‍රියාවලිය විභාගයේ විස්තරාත්මක අහේද නැද්ද කියන එක ගැන අපිට අධ්‍යයන පරණ පාඩම් එක ගත්තම යම් ප්‍රමාණයක පරණ පාස් පේපර්ස් එක ගත්තම යම් ප්‍රමාණයකම තමයි තියෙන්නේ. විශාල කොටසක් ඇහි කියලා හිතන්න බෑ. හැබැයි මේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම හරි වැදගත්. right. ඒතර ඔන්න බලන්න අපි විශේෂ ස්පෙෂල් පේපර් එකක් තුන්වෙනි පේපර් එක අපි කලින් ජාතික නියම කරන කොටස් කතා කරේ. තුන්වෙනි එක සාකච්ඡා කරලා ඉවර කරා සරල ආර්ථිකයක ක්‍රියාකාරීත්වය. වඩා විද්‍යාත්මක විදිහට සාකච්ඡා කරේ. හැම තීර කොටසක්ම මතක් වෙන විදිහට ආවරණය වෙන විදිහට පේපර් එක හදලා ඒක සාකච්ඡා කරේ. මම ඊළඟට දානවා පේපර් එක ගෲප් එකට. ඒ දාන්නේ ඊළඟ පේපර් එක රජය ඇතුළත් ආර්ථික ක්‍රියාකාරීත්වය. එතකොට ඒකත් ඔය විදිහට සම්පූර්ණ කරන්න රජය ඇතුළත් එක සහ විදේශාංශය ඇතුළත් වුණාට පස්සේ කියන්නේ රජය ඇතුළත් සංවෘත ආර්ථිකයක් විදේශාංශය ඇතුළත් විවෘත ආර්ථිකයක්. ඔන්න ක්‍රියාවලින් දෙකක් අපි සාකච්ඡා කරනවා. පොඩ්ඩක් මේ පළවෙනි මේ තුන්වෙනි පේපර් එක සරල ආර්ථික ක්‍රියාකාරීත්වයට අදාළ පේපර් එක නැවත බලන්න වීඩියෝ එකක් එක්ක. කලින් වීඩියෝ එකක් තියෙනවා දැන් මේ වීඩියෝ එකක් තියෙනවා. මේ දෙකම නැවත පොඩ්ඩක් බලලා මෙම හොඳට තහවුරු කරා. right. එහෙනම් අපි ඊළඟ කොටසේ හම්බෙමු.